වගේ ඔයාලා මේක තියෙන්නේ මගේ YouTube channel එකත් එක්ක මගේ YouTube channel එකෙන් කරන්නේ physics past paper MCQ discussion එක. බහුවර්ණ වෙන්න නැත්නම් මම ගෙනෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මුලින්ම ගිහලා subscribe කරලා ඉන්න. එහෙම කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙම කරොත් තමයි මම දාන වීඩියෝ එක notification ඔයාලට එන්නේ. ඉතින් මම මේකට වීඩියෝ තුනක් දාලා තියෙනවා. 2018 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 වෙනකම් MCQ discussion එක මම දාලා දිනවා part 1 part 2 part 3 කියලා වීඩියෝ තුනකට. ඉතින් මේකට එන්න කලින් මේක බලලා ඉන්න. ඉතින් කොහොම දැන් අද කරන්න යන්නේ 26 වෙනි ප්‍රශ්නෙන් තමයි විවරණය කරන්න යන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අද 26 වෙනි ප්‍රශ්න විවරණය කරන්න ගමු. 26 වෙනි ප්‍රශ්න බලන්නකො. මම ඇදලා දෙන විදිහ බලන්නකො. දැන් සාමාන්‍යයෙන් මම මේ ඔයාලට දැන් පොඩි මම කරන දෙයක්. දැන් ඉලෙක්ට්‍රිකල් වල ගොඩක් වෙලාවට විවර් සමාන වෙන දැන් ඔය මේ කම්බි අයින් කරලා සෙට් කරගන්න. ඒක තමයි මේ කරලා තියෙන්නේ. එතකොට ගාන ලේසියට පේනවා. මේ කරලා තියෙන්නේ දැන් කියන්නේ මේ තියෙන පරිපතයනේ. මෙතනයි නිකන් කම්බියක් විතරනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කම්බි දෙක අයින් කරලා දෙක එකතු කරා. මෙතන එකතු කරා. මෙතන එකතු කරා. මේව එකතු කරා. මේව එකතු කරා. එතකොට නිකම්ම පරිපතේ සල් වෙලා වෙනවා. මෙන්න මේ ස්ථාන විභව සමානයි. නිකුත් ප්‍රතිරෝධ මුකුත් නැහැ. ඒ කියන්නේ විභව මෙතන තියෙන විභව තමයි මෙතන විභව තියෙන්නේ. මෙතන තියෙන විභව තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එක තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒක සමාන එකතු කරා. ඒක තමයි කරලා තියෙන්නේ. පරිපතේ සල්ල කරලා ඇදලා තියෙන්නේ. දැන් කියනවා මේ විදුලි බල්බ 6 සර්ව සමයි. පරිපතේ ක්‍රියාකාරීත්වය සලකන්න. ප්‍රශ්න කියන්නේ පරිපතේ දැවී නොමැති බල්බ එකම දීප්තියකින් පරිපතේ දැවී නොමැති ඇති බල්බ එකම දීප්තියකින් දැල්වන්නේ හැකිවන්නේ කොහොමද කියලා. මුල් ප්‍රකාශනය තමයි මේ ප්‍රකාශනය තමයි දෙවනි බල්බේ දැවී ඇති විට. දෙක දැවිලා. දෙක දැවිලා නම් ධාරාව මෙතනින් යන්නේ නැහැ. මෙතනින් ධාරාවක් යන්නේ නැහැ. ධාරාව යන්නේ එක ඊට පස්සේ ධාරාව දෙකකට බෙදෙනවා. එහෙනම් එතනදී දීප්තිය එකම නෙමෙයිනේ. එකදී ධාරාව එකේ ධාරාවයි වැඩි දෙක දැන් මෙන්න මේ 3 4 මේ එකේ ධාරාවට වඩා එකේයි වැඩි වෙනවා 3 4 යන ධාරාවට 5 යන ධාරාවට වඩා වැඩි. මොකද මේක දෙකට බෙදෙනවනේ. මේ I යන එක මේ I බෙදීම දෙකක් වෙන්නේ. මේක දෙකට බෙදෙනවා I මෙතනින් I ගියොත් මෙතනින් I ගියොත් මෙතන I බෙදීම දෙක වෙනවා. I බෙදීම දෙක I බෙදීම දෙක. ඒක නිසා එකම දීප්තියෙන් දැල් වෙන්නේ නැහැ. ඒ විතර මේ ප්‍රකාශනය වැරදි. දෙක හා පහ බල්බ දැවී ඇති විට. මේ ප්‍රකාශනය බලන්න. දෙක බල්බේ දැවුනාම මේ ධාරාව යන්නේ එකකින් විතරයි. පහ දැවුනාම මෙතනින් යන්නත් බෑ. මොකද 6 පහ දැවුනාට පස්සේ පරිපතයේ මෙතන සමූත නැහැනේ. ඒක 6 යන්නත් බෑනේ. හැබැයි පහ විතරයි දැවිලා තියෙන්නේ. 6 යන්න බැරි පරිපතේ විරුද්ධ නිසා. ඒක ධාරාව යන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම දිගේ. 1 3 4 එකම දීප්තියෙන් දැල්වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ පරිපතේ දැවී නොමැති බල්බ. පරිපතේ දැවී නොමැති බල්බ 6ක් දැවිලා නැහැනේ. හැබැයි 6 පත්තු වෙන්නේ නැහැ. 6 දැවිලා නැහැ. දැවී නොමැති බල්බ කියලා තියෙන්නේ. හැබැයි 6 පත්තු වෙන්නේ නැහැ. 1 3 4 එකම දීප්තියෙන් දැල්වෙනවා. හැබැයි 6 දැල්වෙන්නේ නැහැ. ඒක නිසා 6 දැවිලා තියෙන බල්බයක් නෙවෙයි 6 නොදැවී තියෙන බල්බයක්. 6 නොදැවී තියෙන බල්බයක්. ඒක නිසා ප්‍රශ්නේ කියලා තියෙන්නේ පරිපතේ දැවී නොමැති බල්බ. එහෙනම් මේ ප්‍රකාශනය වැරදි. සම්පූර්ණ. මොනවා කොසී ප්‍රකාශනය? බල්බ කිසිවක් දැවී නොමැති විට. බල්බ කිසිවක් නොදැවී විට මෙතෙන් I ධාරාවක් ආවොත් මෙතනින් ධාරාව දෙකට බෙදෙනවා. එහෙනම් I බෙදීම 2යි I බෙදීම 2යි. I බෙදීම 2යි. I බෙදීම 2යි I බෙදීම 2යි. I බෙදීම 2යි දෙන එක ඉතින් I එකතු වෙනවා. I එකතුලා මෙතනත් I දෙකට බෙදෙන්නේ. ප්‍රතිරෝධ හතරක් තිබ්බට මාර්ග දෙකයිනේ තියෙන්නේ. ප්‍රතිරෝධ හතරක් තිබ්බට මාර්ග දෙකයිනේ තියෙන්නේ. ඉතින් මේ එක වල්බකින් I බෙදීම 2යි I බෙදීම 2 යනවා. ඉතින් මේ වල්බෙන් I බෙදීම 2ක් යනවා. මේකෙනුත් 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 යනවා. මේකෙනුත් යනවා. ප්‍රතිරෝධ හතරක් තිබ්බා මාර්ග දෙකයිනේ තියෙන්නේ. මාර්ග දෙකට කැඩෙනකොට I බෙදීම 4ක් වගේ වෙන්න බෑනේ. I බෙදීම 2 තමයි වෙන්නේ. එතකොට සියලු වල්බ එකම දීප්තියෙන් දැල්වෙනවා. C ප්‍රකාශනය හරි. උත්තරේ ආන්සර් එක 2. හරි 27 වෙනි ප්‍රශ්නේ බලන්න. 27 වෙනි ප්‍රශ්නේ කරන්න කලින් මම පොඩ්ඩක් මේ කාරකාත්මක වර්ධනය ගැන මතක් කරලා ඉන්නම්.
පොඩි තියරි කොටස් ටිකක්. මේ කාරකාත්මක පදයක් ගත්තාම ප්‍රධාන අක්‍ර දෙකක් තියෙනවා. ධන 1යි ඍණ 1යි. ධන අක්‍රට කියන්නේ අපි අපවර්තන නොවන ප්‍රධානය. මේක අපවර්තන ප්‍රධානය ඍණ ප්‍රධානය. වෙනස වෙන්නේ V1 V1 අපවර්තන නොවන එක කියන්නේ V1 මෙහෙම ප්‍රත්‍යවර්ත ධාරාවක් කියවුවොත් V out එකේ ඉන්නේ එම කලාවෙම. මේක මේ අපවර්තන ප්‍රධානය කියන්නේ V1 මෙහෙම දැන් V මේ මෙහෙම V2 මෙහෙමයක් කියවුවොත් මේක ඉන්නේ කලාව මාරු වෙලා. ඒක අපවර්තන එක අපවර්තන නොවන එක කියන්නේ. ඊට පස්සේ දැන් මේ මෙතන දැන් මේ ප්‍රශ්නේ මේ ප්‍රධාන දෙකටම දීලානේ ප්‍රධානය. ඒක නිසා ඒ අවස්ථාවේ ඒ කියන්නේ ඒක ආකාරයෙන් භාවිත කරන කාරකාත්මක වර්ධකය කියන්නේ විවෘත කුඩු අවස්ථාවක් කියලා. විවෘත කුඩු අවස්ථාවේ. කුඩු අවස්ථාවේ තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ ප්‍රධානයන් දෙකටම දීලා. විවෘත කුඩු අවස්ථාවේදී වෙන්නේ output එක V0 ධනාක්‍රය V1 ඍණාක්‍රය V2 මේ ප්‍රධානයන් දෙකටම දෙනවා. ඊට මේ තියෙන්නේ සැපයුම් වෝල්ටේජ් Vs ඍණ Vs. මේකේ V0 ඉන්නේ විවෘත මේ A කියන්නේ විවෘත කුඩු වෝල්ටේජ් ලාභය. ඒ වාරය අපවර්තන කියන්නේ ධන ප්‍රධානයේ ඍණ ප්‍රධානයේ අඩු කරනවා තමයි V0 ඉන්නේ. හැබැයි මේකේ වැදගත් පොයින්ට් එක තමයි V0 කොයි වෙලාවවත් V0 වල උපරිමාගය Vs වෙනවා. ධන Vs හරි ඍණ Vs හරි. ඊට වඩා ඉක්මවන්න බෑ. ඒක තමයි වැදගත් තැන අතන ගාන හදන්නේ. V0 වල උපරිම ධන Vs හෝ Vs එන්නේ. මෙහෙම ප්‍රස්ථාරයක් යනකොට නොම ඉන්නේ. මේක V0 V1 ඍණ V2 මේක ධන Vs මේක ඍණ Vs ඔන්න ඔහමයි එන්නේ. මෙන්න මේ A වලට කියන්නේ විවෘත කුඩු දැන් සමහර ගණන් වලට එනවා විවෘත කුඩු වෝල්ටේජ් ලාභය වෙන්නේ ඒක. විවෘත කුඩු වෝල්ටේජ් ලාභය. ඒක තමයි මේ A කියන්නේ. අනිත් එක තමයි අනිත් පොයින්ට් කරුණ වැදගත් තමයි කාරකාත්මක වර්ධකේ මේකේ මේ ප්‍රධාන අග්‍රයන් වලින් යන I ධාරාව ඉතාමත් පොඩි. ඉතාමත් කුඩයි. ඒ කියන්නේ I ධාරාව නොගිනිය හැකි තරම් කුඩයි. බිංදුව වගේ තමයි. ඔන්න ඔය ටික හිතුවත් මේක හදන්න පුළුවන්. දැන් බලමුකෝ අපි දැන් මෙතන අර මතක අපි දාරිද්ර්ය ප්‍රශ්නේ විසඳුවා. ඒ වගේ දැන් මේ වගේ I යන එක පොඩි I යන්නේ නැත්තම් මේ 8V සමානව බෙදෙනවනේ හතරකට. මේ 8V බෙදෙනවනේ ප්‍රතිරෝධ සමානයි ශ්‍රේණිගත සම්බන්ධලා තියෙන්නේ. එතන මෙතන විභව වෙන්නේ 2 වෝල්ට්. මෙතන විභවය 4 වෝල්ට්. මෙතන විභවය 6 වෝල්ට්. මෙතන 8යි. දැන් අපි බලමු වෙනම. මේක මේ 1 කියලා දාගමු. මේක 2 කියලා දාගමු. මේක 3 කියලා දාගමු. එක බලන්නකො. එකේ V1 මොකක්ද ධන ප්‍රධානය 8 වෝල්ට් ඉතින් 6 වෝල්ට්. 8 වෝල්ට් දැන් මේකේ මේ A යගයක් දීලා නැහැනේ. විවෘත කුඩු වෝල්ටේජ් ලාභයක් දීලා නැහැනේ. ඒ කියන්නේ Vs වලින් සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ ගයන් තමයි ගන්න දීලා තියෙන්නේ. ඒතර අපි ධන පාරද ඍණ පාරද කියලා චෙක් කරගන්න. අපි එන්නේ මොකක්ද කියලා. කියන්නේ Vs අගය තමයි V0 වලට ගන්නෙ. එන්නේ මේ V out එක දීලා නැත්නම් V out එකට ගන්නෙ ධන Vs වගේ තමයි ධන Vs හෝ Vs කියන්නේ V0 උපරිම අගය.
එතකොට මේ මෙතන එන්නේ v1 ඉන්න 8 රින 6. එතකොට ඒක දෙවාරයක් ඒ මොකක් කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ v1 රින v2 නේ. එතකොට එන්නේ 8 රින 6 ධන දෙක වෝල්ට් එකක් එන්නේ ප්‍රධානයේ ධන එක ප්‍රධානයේ ධන නම් එතකොට සම්තුෂ්ත වෙන්නේ v0 එන්නේ ධන 15. ධන 15යි වෝල්ට් වලදී. v0 දෙක නම් v0 එන්නේ ධන 15යි වෝල්ට්. ධන 15 වෝල්ට්. දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ ධන ප්‍රධානය මොකක්ද? 2යි. 2 රින 7. v1 රින v2 එන්නේ ධන ප්‍රධානය 2. 2 රින 6. එතකොට රින 4. රින 4යි කියන්නේ රින වලදී. එතකොට v0 එන්නේ v0 සම්තුෂ්ත වෙන්නේ රින වලදී. රින මොකද්ද? රින 8යි. මම කියන්නේ v0 වල max එක vs කියලා අන්න ඒක තමයි මෙතන අපි පාවිච්චි කරලා දෙන්නේ. ඊට පස්සේ v1 රින v2 තුන්වෙනි එකේ ධන ප්‍රදානයෙන් රින එක අඩු වෙනවා. ධන ප්‍රදානය කියන්නේ බිංදුවයි රින 4යි. බිංදුව රින 4. ඒකත් රින 4. ඒකත් සම්තුෂ්ත වෙන්නේ රින වලදී. v0 වෙන රින ආගිය. රින වලත් තමයි සම්තුෂ්ත වෙන්නේ. ඒ කියන්නේ v0 එකේ දීලා නැත්නම් v0 එකේට ගන්න අපි සැපයුම් වෝල්ට් එක. ඒ කියන්නේ පොඩි විචලනයකදී v0 එකේ vs දක්වා පට ගාලා යනවා. ඊට පස්සේ ආයෙ විභව වැඩි කරද්දි කියන්නේ මේ නිකම් මෙතනක් තේරෙනවා. මෙතන විභව කොච්චර වැඩි කරත් මේක vs වල තියෙන්නේ. මේ තියෙන ඉත vs වල තියෙන කොච්චර වැඩි කරත් ආයෙ වැඩි වෙන්නේ නැහැ. සන්තුෂ්ත වෙලා. එතකොට එහෙම උත්තරේ තියෙන්නේ ධන 15යි ඍණ 10යි ඍණ 8යි. උත්තරේ ඉන්නේ 2. 24 2 ආන්සර් 1. ප්‍රශ්න පත්‍රය අරන් තියෙන පේපර් අරන් තියෙන මේක 3 කියලා. මේක 3 මේක 2 කියලා. ඒක කොට හදාගන්න මේක 3 මේක 2 කියලා පේපරේ අරන් තියෙන මම ඒක මාරු කරලා ගත්තේ. ඔක 27 ප්‍රශ්නේ. හරි 2018 පේපරේ 28 ප්‍රශ්න බලන්න. 28 ප්‍රශ්නේ කියන්නේ දිග පහය සහ ස්කන්ධ පහයින් එකාගාර ඍජු පරලෑල්ල දෙකයි පරතරය පිළි ආදාදය මත රූපේ පරිණාමකදී ඉරස්ස තබාජ ස්කන්ධයෙන් වූ පින්තාරකරුවෙකුට තමාගේ තීන්ත බාල්දිය රැගෙන සම්පූර්ණ ලෑල්ල දිගේ යාමට. කියන්නේ සම්පූර්ණ ලෑල්ල දිගේම යන්න ඕන. ලෑල්ල නොපෙරළෙන පරිදි පින්තාරකරුවට රැගෙන යහි තීන්ත බාල්දිය උපරිම ස්කන්ධය අහන්නේ. එතකොට උපරිම දිග යන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආධාරකයෙන් ඉඳන් වැඩිම දුරක් යන්න ඕනේ. ආධාරකයෙන් ඉඳන් වැඩිම දුර කියන්නේ අපි මේ මිනිහාන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා බලා ගන්න ඕන නම් ආධාරකයෙන් ඉඳන් උපරිම දුරක් යන්න පුළුවන් නම් ආධාරකයෙන් ඉඳන් උපරිම දුරක් වැඩිම දුර තියෙන මේ පැත්තේ පෙරලෙන්න පුළුවන් වැඩිම සම්භාවිතය තියෙන මේක. ඉතින් වැඩිම මුළු ලෑල්ල දිගේම යන්න ඕන නම් මේ පෙරලෙන්න පුළුවන් වැඩිම සම්භාවිතය තව තියෙන. මෙතන නම් මෙතනට ගියාම කොහොමද පෙරලෙන්නේ නැහැ නේද? මෙතන පෙරලෙන්නේ නැත්නම් මෙතන පෙරලෙන්නේ නැහැ. එහෙනම් මිනිහා ඉන්න ඕනේ මෙතන තමයි. එන්න මේ ස්ථානේ. එතකොට අට ගන්නේ දැන් මිනිහාගේ බල බාල්දිය බර කැපිටල් N බාල්දිය කැපිටල් N නම් බාල්දිය කැපිටල් N නම් M දන මිනිහාගේ එක සිම්පල් N G මෙතන. ඒ කියන්නේ නොපෙරළෙන පරිදිනේ. ඒතර මෙතනින් පොඩ්ඩක් ඉස්සෙනවා. මෙතන මොකද මෙතන ප්‍රතික්‍රියාව R සමානයි බිඳුව. මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් ඉතින් මෙන්න මේ අවස්ථාවෙන් මේ මෙතන A කියලා ගත්තොත් මෙන්න මේ වට ගුණ සලකුණ හරි. මෙතන මෙතනට එන්නේ මෙතන හරි මැද නිසා 5 L එකේ හරි මැද 2.5යි 2.5 මෙතන ගත්තාම 0.5 මෙතන එන්නේ. ඒ කියන්නේ භාගයයි L මෙතන දුර එන්නේ 2යි. ගුණ ගත්තා හරි. මේක වටා මේ ගුණ 5යි G වැඩි කිරීම භාගයයි L සමානයි n ධන g වැඩි කිරීම 2යි. කැපිටල් M වලදී උත්තරේ ගන්නවා. ඒක උත්තරේ එන්නේ n ධන 4යි ධන 4යි 5යි n සමානයි m බෙදීම 4යි.
උත්තරේ 5. තේරුණා නේද මේ මිනිහා ඉන්නවනේ කොටද කියලා. මිනිහා ඉන්නවනේ දැන් මේ මේක නොපෙරළෙන පරිදි යන්න ඕනේ. නොපෙරළෙන පරිදි මුළු සම්පූර්ණ දිගේම යන්න ඕනේ. ආධාරකයේ දැන් ඔයාලා මොකක් හරි එක යනවා නම් ආධාරකයේ ළඟ තියෙනම් ආධාරකයේ දුර වැඩි වෙන්න පෙරළෙන දෙන සම්භාවිතාව වැඩි. ඉතින් මෙතනට ගියොත් පෙරළෙන සම්භාවිතාවය වැඩි. මෙතනට ගියොත් පෙරළෙන සම්භාවිතාවය වැඩි. සාමාන්‍ය දෙනෙම ගන්න. මෙතනදී කියන්නේ මෙතනදී පෙරළෙන සම්භාවිතාවය වැඩි. ඒතර මෙතනදී පෙරළෙන්නේ නැත්නම් මෙතනදී නොපෙරළෙන පරිදි ඔක්කොම සම්පූර්ණ දෙක යන්න පුළුවන් නම් මෙතනට ගිය කියලා පෙරළෙන්නේ නැහැ. ඒතර ඒක නිසා මෙන්න මේ අවස්ථාව තමයි ගන්න ඕනේ. මෙතන හිටියොත් තියෙන්න පුළුවන් ස්කන්ධය. බාල්දී ස්කන්ධය. මෙතන ඉන්න පුළුවන් කියන්නේ මෙතන කොහොමවත් ඉන්න පුළුවන්. ඒතර ඒක හරි. මේ අවස්ථාව තමයි ගන්න. උත්තරේ 5 28. හරි බලා ගන්න 29 ප්‍රශ්නේ. 29 ඉහළින් විවෘත පවතින ඒ දිශා සිට ඇඟි තුනක ආරම්භයේදී රූපේ පෙන්වා දීමෙන් ජල මට්ටම් වල ප්‍රවාහයත් ඒවා ස්ථිතක தත්තේ දිහායි. ඒ කියන්නේ චලනය වෙන්නේ නැහැ. කියන්නේ වතුර ගියත් ස්ථිත தත්තේ කියන්නේ වතුර නිකන් එකතන නිශ්චලව තියෙනවා වගේ සීන් එකක් කියන්නේ ස්ථිත தත්තේ කියන්නේ. ස්ථිතක தත්තේ දිහාගේ විහිතරෝට ඉත අඩු වේගකින් ජලය සපයයි. يعني තාමත් අඩු වේගකින් ජලය සපයන විහිතරෝට. එන මෙතනින් ජලය යනවා. කපාටයට පහළින් පවතින පීඩනයට වඩා වැඩි වූ විට පහළට වමනක් V1 හා V2 කපාට දෙක කපාටයට ඉහළින් පවතින පීඩනය කපාටයට පහළින් පවතින පීඩනයට වඩා වැඩි වූ වමනක් ජලය ගලා යාමට මෙතන V1 කපාටය මෙතන V2 කපාටය මෙතන x ගත්තොත් මෙතන x කියලා ගත්තොත් මෙතන y කියලා ගත්තොත් px වැඩි වුණොත් තමයි py ට වඩා වතුර යන්න දෙන්නේ. ඒක තමයි කියන්නේ. ආරම්භක රූපේ දක්වන ආරම්භක සහිත පද්ධති ක්‍රියාත්මකයේ ක්‍රියාකාරීත්වය වඩාත් නොහොනින් විස්තර කරන්නේ පහත කුමන ප්‍රකාශයෙන්ද? අපි බලමු විහිදුර දෙමින් ජලය ගැනීමට C පමණක් දායක වේ. C පමණ. C වලින් කොහොමවත් යනවා. මෙහෙම එකක් නවත්තන්න මොකුත් හේතුවක් නැහැ නේ. මෙහෙම තියන ඔහේ වතුර යනවානේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. දැන් බලමුකෝ නිකන් මෙතනින් වතුර ගලනවා කියලා. මෙතනින් වතුර ගලනවා කියලා. දැන් ඉන්න මේ x වල පීඩනය මොකක්ද කියන්නේ? x වල මෙහෙම ගත්තොත් අපි මෙන්න මේ තියෙන දුර h එක කියලා ගමු. h එක px b වල හරි b වල px මොකක්ද? px සමානයි h1 ρ g. හරිනේ. ඕන phi එකතු කරන්න පුළුවන්. phi එකතු කරන්නේ නැත්නම් හැම එකේම එකම නිසා කියන්නේ. ගායි ගෝල්ට විවෘත වෙලා තියෙනවා. ඒකට කැපිලා නිකන් වැඩක් නැති නිසා. විශේෂ දෙන නිසා. px. දැන් py බලන්න. py වල පීඩනය ගන්න. දැන් ඔයාලා දන්නව නේද මේ යන්නේ අර. අපි මේ වගේදී මේ එකම ද්‍රවයේ තියෙද්දි මෙතන පීඩනය සමාන කරනවනේ PA PB. නේද? මේ සරලම අවස්ථාව. අන්න ඒ වගේ ඒ කියන්නේ ද්‍රවය ස්ථිතික නම් ද්‍රවය ගලන්නේ නැත්නම් ඊට වඩා අඩු වේගයෙන් ගලන්නේ. එකම ද්‍රවයේ ස්ථිතික නම් එකම ද්‍රවයේ තිරස් මට්ටම් වල පීඩනය සමානයි. ඇයි මෙතන px මම කියනවා py මේක නම් මෙහෙම ගත්තොත් මෙතන පීඩනය py. හරි. වැරද්දක් නැහැ නේ. මොකද මෙන්න මේ තියෙන්නේ එකම ද්‍රවය මේ තියෙන්නේ මේ කපාටේට පහළින් තියෙන්නේ. මෙන්න කපාටේට පහළින් තියෙන එකම ද්‍රවය. කපාටේට උඩින් තියෙන්නේ වෙනම ද්‍රවයක්. වෙනම ද්‍රවයක් කියන්නේ එහෙම නෙමෙයි. මම කියන්නේ දැන් මොහොමද කියන්නේ කපාටේ වැහිලා තියෙනවා නම් කියලා අපි කියන්නේ දැන් හිතලා ගන්න. කපාටේ වැහිලා තියෙනවා නම් කපාටේ කියන්නේ වතුර එන්නේ නැත්නම් එන්නේ නැද්ද කියලා බලන්න ඕනේ. දැන් අපි එන්නේ නැtei කියලා උපකල්පනයක් කළා. එතන මෙතනින් තියෙන්නේ ද්‍රවය ඒ ද්‍රවය වෙනම තියෙන්නේ
ඊට පස්සේ මෙන්න මේ ද්‍රවය නේද සම්පූර්ණ මේ ද්‍රවය නේද මේ ද්‍රවය අතර එකතු වෙන්නේ. මේ ද්‍රවයනේ මේක එකතු වෙන්නේ මේ කොටස මේකත් එක්ක එකතු වෙන්නේ නැහැ. මේ x වලින් උඩ කොටස මේකත් එක්ක එකතු වෙන්නේ නැහැ නේ. මේ ද්‍රවය කියලා කියන්නේ මේ ටික. එකම ද්‍රවය කියලා කියන්නේ. මේ කපාටෙන් බහලා ටික. කපාටේ වැහිලා කියලා උපකල්පනය කරලා ගන්නවා. එතන මේ ටිකනේ එකම. එතකොට px වලට දාන්න බැරියයි කියලා මම කියන්නේ ඒක. px වලට px වල මෙහෙම ගන්න බැරි මෙතනින් x මේක ගන්න බැරි. මේ ද්‍රව දෙක මෙන්න මේ ද්‍රව දෙක එකම නෙමෙයි නිසා. මේ px වලත් අපිට මෙහෙම කරලා ගන්න තිබ්බනේ. මෙහෙම එකක් ගහලා ඉඳන් px කියලා අරගෙන එහෙම ගන්න තිබ්බනේ. එහෙම ගන්න බැරි ඒක තමයි පෙන්වන්නේ. එහෙම ගන්න බැරි මේ ද්‍රව කොටස වෙනම තියෙනවා. මේ ද්‍රව කොටස වෙනම තියෙනවා. හැබැයි මෙතන තියෙන ද්‍රව ටිකම තමයි ඒ ද්‍රව ටිකම තමයි මෙතනත් තියෙන්නේ. ඒකයි එතනින් ගත්තේ. දැන් py එන්නේ මෙතන h2 කියලා ගත්තොත් py සමානයි h2 ρg. නිකම්ම පේනවා px ද py ද වැඩි. h2 වැඩි h1 ට වඩා. h2 වැඩි h1 ට වඩා. එහෙනම් ඉතින් py වැඩි px ට වඩා. වතුර එන්න නම් මොකක්ද වෙනවද? px වැඩි වෙනවද py ට වඩා. එහෙනම් වතුර මුල් අවස්ථාවේ එන්නේ නැහැ. වතුර මුල් අවස්ථාවේ එන්නේ. හැබැයි ඉතින් ඔහොම මෙහෙම වතුර ගලන් යනවා. මේක ගලන් යනවා. මේ වතුර මට්ටම අඩු වෙනවා h1 දක්වා. මේ වතුර මට්ටම පස්සේ අඩු වෙනවා. පස්සේ අඩු වෙනවා. එතනින් ගත්තා. h2 පස්සේ අඩු වෙනවා h1 දක්වා. අඩු වෙනවා. එතකොට මෙතන පීඩන දෙක සමානයි. ඊට පස්සේ h1 පැන්න ගම h1 පැන්න ගම මේ h1 වලට වඩා h2 අඩු වෙන ගම. එතකොට h1 වලට වඩා අලුත් h2 h1 ට වඩා අලුත් h2 අඩු වෙන ගම අලුත් h2 අඩු වෙන ගම then h2 dash වගේ ගමු. මෙන්න මේ හරිය h2 dash වගේ ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ අවස්ථාවේදී කෙලින්ම එතකොට tx වල පීඩනය වැඩි ty ට වඩා. ඔන්න වතුර ගලන්න ගන්නවද? දැන් වතුර ගලනවා. එනවා. ඒක වගේම තමයි මේකත් එතකොට. මේ අවස්ථාවේදී පීඩනය h3 කියලා ගත්තොත් අපි යමුකෝ a කියලා එතන b කියලා alpha කියලා ගමු beta කියලා ගමු. මෙතන t alpha hn h3 ρg p beta ඉන්නේ ලොකු දුර උසුදුර මුල් අවස්ථාවේ මෙතන තියෙන්නේ මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ h3ට වඩා අඩු වුණාට පස්සේ තමයි මේ h3ට වඩා අඩු වුණාට පස්සේ තමයි මෙතනින් වතුර ගන්න. මුලින් මෙතනින් අඩු වෙනවා. ඊට පස්සේ මේකෙන් අඩු වෙනවා. මේකෙන් අඩු වෙනකොට මෙන්න මේ දුරට මෙන්න මේ උසට වඩා අඩු වුණාට පස්සේ මෙතනින් වතුර යනවා. ඒතර ඒක උත්තරේ ඉන්නේ දෙක බිහිතර තුලින් ජලය ගැනීමට ආරම්භයේ සීදායක වීමට පටන් ගන්න අතර ඉන්පසු බීද ඊට පසුව ඒද දායක වේ. පිළිවෙලින් අර වතුර අඩු වෙනකොට අර පීඩනය අඩු වෙලා ගන්නවා. ආන්සර් එක දෙක. හරි 30 වෙනි බලන්නකො. යම් ආපාගේ ගානක් තියෙන්නේ. ප්‍රස්ථාරයේ තියෙන්නේ FOE එළු අතර. FOE ඩෙල්ටා එළු අතර. මොකක්ද ඒක සම්බන්ධ වෙන සූත්‍රය? ප්‍රත්‍යවලේ සමානුපාතික වෙනවා යම් වික්‍රියාවට. මේක තමයි යම් ආපාගේ සූත්‍රය. මේ සම්පූර්ණ F බෙදීම මේ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යවලේ. මේ ඩෙල්ටා එල් බෙදීම කියන්නේ මොකද්ද? වික්‍රියාව. මේ y කියන්නේ යම් ආපාගේ යම් ආපාංකය
මේ ඩෙල්ටා L කියන්නේ වෙනස් වූ දිග. L කියන්නේ මුල් දිග. A කියන්නේ බලයේ දෙන වර්ගඵලය. බලය. මේ සම්පූර්ණ ප්‍රකාශය තමයි ප්‍රත්‍යබලය කියන්නේ සම්පූර්ණ ඩෙල්ටා L බෙදීම විදිහට තමයි වික්‍රියාව කියලා කියන්නේ. ඕක තමයි සූත්‍රය. ඊට පස්සේ අපි මෙතන ප්‍රස්ථාරය ඇඳලා තින්නේ F ඩෙල්ටා L විතර. එහෙනම් අපි මේක සකස් කරගමු මේ ආකාරයට. F සමානයි AY බෙදීම L මේක අනුක්‍රමණය L. මේ දීලා තියෙන ප්‍රස්ථාරය විදිහට සලකගමු. මේක y සමානයි mx ප්‍රස්ථාරය. ඕකනේ මේක තියෙන්නේ. ඩෙල්ටා L ඒ G3 ඉඳලා G2 G1 එනේ මේක කෙලින්ම මේ මේක දැන් දීලා තියෙන ප්‍රශ්නේ මේ එකම ද්‍රව්‍යයෙන් කියලා එකම ද්‍රව්‍ය නම් y එකමයි යම් මාපාංක එකම ද්‍රව්‍ය වෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ එතකොට මේක මේ ප්‍රස්ථාර තුන වෙනස් වෙලා දින මොනවද ප්‍රස්ථාර තුනේ අනුක්‍රමණ වැඩි වෙලා mg1 වඩා mg2 අනුක්‍රමණය වැඩි mg3 වැඩි ඉතින් අනුක්‍රමණය එන්නේ ay බෙදීම L අනුක්‍රමණය එන්නේ ඕවනින් අනුක්‍රමණය එන්නේ m කියන්නේ ay බෙදීම L මේකේ y එකම නිසා y සලකන්න ඕනේ නැහැ මේක කම්පෙයාර් කරද්දී අපි එකින් එක බලමු w එක කම්බිය පළවෙනි එක ගමු w එක කම්බිය w දෙක කම්බිය w එක කම්බිය w දෙකට වඩා වැඩි දෙකකින් L එක වැඩි L දෙකට වඩා වැඩි දෙකින් අඩු හරස් වර්ග බලන. ඒ කියන්නේ a එක අඩුයි a දෙකට වඩා. අනුක්‍රමණය මොකද්ද? y බෙදීම a බෙදීම L. a එක බෙදීම L. a එක අඩුයි L එක වැඩි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රකාශනයේ අඩුයි. a දෙක බෙදීම L දෙක. a දෙක වැඩි L දෙක අඩුයි. සම්පූර්ණ ප්‍රකාශනයේ වැඩි. එහෙනම් මේක වැඩි. එහෙනම් මේක කියන දෙයට G දෙක වැඩි වෙන්න ඕන. G දෙක වැඩි වෙන්න ඕන. G එකට වඩා. හරි. W එක කම්බිය W දෙකට වඩා වැඩි දෙකින් යුක්තයි. ඊට පස්සේ W එක කම්බිය අඩු හරස් වර්ගයකට W දෙකට වඩා අඩු හරස් වර්ගය. එතකොට A අඩුයි L වැඩි. මේක අඩුයි G එක. මේකේ A වැඩි L අඩුයි. G දෙක වැඩි. අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය ඉන්නේ A බෙදීම L. simple L. හරියට මෙතන වැරද්දලා. sorry. මෙතන වැරද්දලා. මෙතන ඉන්නේ G එක මේක G2 මේක G3. එහෙනම් මෙතන G2 අනුක්‍රමණය වැඩි. මෙතන G1 අනුක්‍රමණයට වඩා. G2 අනුක්‍රමණය වැඩි G1කට වඩා. G2 අනුක්‍රමණය අඩුයි. මේ අනුක්‍රමණය අඩුයි G1කට වඩා. එහෙනම් මේ ප්‍රකාශනය වැරදි. දෙවෙනි එක බලමු. W එක කම්බියට W දෙක කම්බිය L එකයි L දෙකයි සමාන දිග තිබිය හැකි නමුත් හරස්කඩ වර්ගඵලය W දෙකට වඩා අඩුයි. හරස්කඩ වර්ගඵලය W දෙකට වඩා අඩුයි. අඩුද? දැන් බලමු මේ වර්ග අනුක්‍රමණය A එක බෙදීම L එක. A දෙක බෙදීම L දෙක. L එක එකම නම් ඒකයි දෙක අඩුවකින්. එතකොට මේකේ මේ G එක අඩුයි G දෙකට වඩා. ඒක වැරදි. මේ G එක වැඩිනේ. G එක වැඩිනේ. මේකත් වැරදි. තුන්වෙනි ප්‍රකාශනය බලමු. මේ W3 කම්බිය W3.
මගේ W එකට සමාන හරස්කඩ වර්ගඵල තිබේ. සමාන හරස්කඩ. A3 A1 නමුත් දිග W එකට වඩා වැඩියි. දිග L3 L1 මොනවද අනුක්‍රම A3 බෙදීම L3 A1 බෙදීම L1 A3 එකමයි L3 වැඩි කියන්නේ සම්පූර්ණ ප්‍රකාශනය අඩුයි මේකට වඩා මේක වැඩි සම්පූර්ණ ප්‍රකාශනය L1 අඩුයි කියන්නේ සම්පූර්ණ මේ අඩු එකක් නෙවෙයි මේ වැඩි වෙනවා සම්පූර්ණ ප්‍රකාශනය එතකොට G3 අඩුයි G එකට වඩා G එක වැඩිනේ G3 අඩුයි G3ට වඩා G එක වැඩි මේ ප්‍රකාශනය හරි උත්තරේ ඉන්නේ අංශක 3 ඉතින් නම් මල්ලි ඔය විදිහට තමයි පාර්ට් 4 වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මේකෙන් දැන් ලබා ගත්තා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවෝට මේක ෂෙයා කරන්න. ඒක තමයි මට කරන උදව්ව. ඒ වගේම යාළුවට කරන උදව්ව. ඉතින් මොනවා හරි මගේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලා මේකෙන් දැන් ලබා ගත්තා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මේක ෂෙයා කරන්න පුළුවන් තරම් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක තමයි කරන ඉල්ලීම. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට ජය.